නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අද පුන් පොහොය දවසේ හිමිදිරි උදෑසන සිට බොහෝ පින් රැස් කරගත්තා. මේ පින්තුන් උදෑසනෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන්දනා කරමින් බුද්ධ පූජා පවත්වලා සිල් සමාදන් වෙලා මේ සිල් ආරක්ෂා කරගෙන ධර්මය ශ්‍රවණය කරලා ධර්මයේ ගුණ මෙනෙහි කරලා සවස් වරුවේ විපස්සී සිඛී වෙස්ස භූ කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සත් නම උදෙසා පූජාවන් පවත්වලා ගෞරව උපහාර පවත්වලා මහත් පිනක් උපදවාගෙන සිටින වෙලාව. අපේ ජීවිතේට බොහෝම උපකාරී වෙන දේවල් තියෙනවා. ඒ අතරේ ප්‍රධානම දෙයක් තමයි පින. අපේ ජීවිතේ පින ඉවර වුණොත් මොකද වෙන්නේ? යක් කරදරයටපත් වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ශ්‍රාවකයෝ ඒ ඉපදුනේ මොන බලෙන්ද? පින් බලෙන්. පින් බලෙන් උපන්නට පින තිබුණට සමහර ශ්‍රාවකයන් වහන්සේලාට සංසාරේ යම් යම් දෝෂ නිසා අකරතබ්බයන්ට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. නමුත් ධර්මය අවබෝධ කිරීම පිණිස ප්‍රමාණවත් පිනක් ඒ උත්තමයන් තුල තිබ්බා. අද අපි ශ්‍රවණය කරන්නේ සෝපාක මහරහතන් වහන්සේ උපසම්පදාව ලබනද මුණ දෙන්නු අවස්ථාව ගැන. පුංචි දරුවා මව් සෙනෙහස ලැබුවාද පුංචි කාලේ? මව්පිය සෙනෙහස ලැබුණේ නැහැ. අම්මා තාත්තා නැති වුණාට පස්සේ අම්මා වෙන කෙනෙක් සරපාව ගත්තා, සම්බන්ධ කරගත්තා. එතකොට නපුරු මිනිහා මොකද මේ කිරි දරුවට කළේ? හිරිහැර කළා, ගහලා ඇදගෙන ගෙනහිල්ලා ආමසෝහනට ගිහිල්ලා මලමිනියක බඳින්න තරම් මේ මිනිසුන්ගේ හැටි හැබැයි මේ අවුරුදු 7ක කිරිසප්පේකට කරන දෙයක්ද අප්පා. එතකොට ඒක සමහර විට ඒ පොඩි දරුවා ජීවිතේ සංසාරික කුමක් හරි දෙයක් වෙන්නේ නැතිනේ. දැන් බීතියටපත් වෙලා අඬ ඉන්නවා. සෝහනේ අඬන මේ කිරිසප්පයා හඬද්දී ශාස්ත්‍රුන් වහන්සේට හඬ ඇහෙනවා. ඇයි මේ අන්තිම ආත්මේ
යන්න ගමනක් නෑ. මහරහතන් වහන්සේ නමක් වෙන මහා ශ්‍රාවකී. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දරුවා සොයාගෙන රාත්‍රියේම සොහොනට වැඩියා. එතකොට මේ මලමිනියට බැදලා හිටපු ළමයාව ලිහිවි කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ පරිපූර්ණ මනුෂ්‍යත්වයේ ලෝකෙ වෙන කෙනෙකුගෙන් දකින්න බෑ. ඒ හේතුව සාමාන්‍ය මිනිසෙක් නම් ලෙහාගෙන යයි කණ්ඩ ටිකකුත් දෙයි. එතනින් එහා දෙයක් කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූපාක පුංචි දරුවා රැගෙන මේ දරුවා පැවිදි කළා. සත්‍යවෘදි වියේ සිටි මේ දරුවා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. විස්මිත පිනක් මේ කිරිසප්පයාගේ හිතේ බබලමින් තිබ්බා. මේ පින කියන්නේ හරි ආශ්‍රිතමත් දෙයක්. පින නැති වෙනකොට සියල්ල නැති වෙනවා. පිනත් එක්ක තමයි මේ හැමදේම තියෙන්නේ. පින විනාශ වෙනවා අකුසල කර්මයන්ගෙන්. ඉතින් මේ පුංචි සිඟිති රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී සෝපාක සිඟිති රහතන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සක්මණෙන් වැඩලා වාඩි වුණා. දැන් සෝපාක රහතන් වහන්සේ වන්දනා කළා පසකින් වාඩි වුණා. ධර්මයේ සඳහන් වෙන්නේ මේ සෝපාක මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නය කුමාර පඤ්ඤ කියලා. කුමාර පඤ්ඤ කියලා කියන්නේ පුංචි සිඟිත්තාගෙන් ඇසූ ප්‍රශ්න. ඉතින් මේ පුංචි රහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා කියමු එහෙනම් එක කියන්නේ කුමක්ද කියලා ඇහුවා. ඒක නාමකින් ඒක කියන්නේ කුමක්ද? එතකොට මේ හත්විරිදි රහතන් වහන්සේ උත්තර දෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා උත්තරේ. මේ විශාල ඇත්තන්ගෙන් ඇහුවත් එක කියන්නේ කුමක්ද කියලා අන්දමන්ද වෙයි. ඒ හේතුව අපිට විශේෂ වෙන්නේ එක කියන්නේ කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ පුංචි රහතන් වහන්සේට මේක කොච්චර ජඹුරට තේරුණාද කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා මේක කිව්ව පළවෙනි කාරණේ. සියලු සත්වයෝ ආහාරේ නිසා සිටිති. ආහාර හතරක් තියෙනවා. මොනවද? කබලින්කාර ආහාර, පස්සාහාර, විඥානාහාර, මනෝ සංචේතනාහාර. දැන් මේ ආහාර හතර යම් කිසි කෙනෙකුගේ ජීවිතයක භව පැවැත්ම පිණිස සකස් වෙවි තියෙනවද? ඒක තමයි ඔහුගේ ජීවිතයට බලපාන ප්‍රධානම කාරණය. බඩගිනි වුණාම සමහරු කියනවා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන නිසා සියල්ලට කලින් කන්න බොන්න ඕනේ. පුතත්ජන වෙලා කාලයාගේ ඇවෑමෙන්. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ ගැඹුරු එකක් නේ. ඔබට මතකද උන්වහන්සේ වදාළ ආහාර ගැන අත්ථි රාග කියලා සූත්‍රයක්. රාගය තිබුණොත් කුමක් කෙරෙහිද? මේ ආහාර හතර කෙරෙහි. දැන් අපි සියල්ලෝම ජීවත් වෙන්නේ. දැන් බලන්න දරුවා මව් කුසේ සිටිනවා. මව ගන්නා වූ ආහාරයෙන් දරුවා යැපෙනවා. දරුවා මව් කුසින් බිහි වෙනවා. යලිත් මවගෙන් දරුවා යැපෙනවා. කබලින්කාර ආහාර.
ඕලාරිකෝ වා සුකුමෝ වා සියුම් වූ ගුරුසු හෝ. දැන් මේක නෙමෙයිද දරුවාගේ ජීවිතේ පළවෙනි කාරණේ. ඊළඟට පස්ස ආහාර දරුවා ඇස්සරිනවා. ආහි රූපය විඥානය එකතු වෙන්නේ නැද්ද? කන ඇහෙන්නේ නැද්ද දරුවට? ඇහෙනවා. කනයි ශබ්දය විඥානය එකතු වෙනවා. මව් සුවඳට දරුවා ඇලුම් කරන්නේ නැද්ද? ඒ දරුවා ඒ කාලේ වේගෙන් අල්ලගන්නේ සුවඳ. දරුවා ඇස් වහගෙන හිටියත් අම්මා ළඟද ඉන්නේ නැද්ද කියලා ළමයාට හොඳට තේරෙනවා. 16යි ගඳ සුවඳයි විඥානයි එකතු වෙනවා. කොච්චර හොඳට තේරෙනවද කියනවනම් අනිත් අය වඩා ගන්න එකයි අම්මා වඩා ගන්න එකයි වෙනස දන්නවා දරුවෝ. කයයි පහසයි විඥානය එකතු වෙනවා. අපිත් ඉතින් ওই පුංචි උගේ පහු කරපුවා නෙමෙයිද? ඒ කාලේ මොනවා හිතුවත් දන්නේ. දැන් මතක් කරගන්න පුළුවන්ද? බෑ. මේ ස්පර්ශ ආහාරය උපන්න වෙලාව ඉඳලා නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය පුනර්භවයට ආහාරය වෙනවා. එතකොට අපි කොහේ හරි මල කලින් ජීවිතයකනේ මැරිලා අපේ විඥාණය මව කුසක පිළිසිඳ ගත්තා. එතකොට පුනර්භවයට ආහාරයක් වුණේ නැද්ද? ආහාරයක් වුණා. ඒ ආහාරයේ සහිතව නෙවෙයිද අපි උපන්නේ. ඒ පුනර්භවයකට ආහාරයක් වෙන අවිද්‍යා සහගත විඥානේ තමයි මේ යහි හටගන්නේ. පුනර්භවයට ආහාර වෙන භව පැවැත්මට අයිති අවිද්‍යා සහගත විඥානේ තමයි කන්නේ, නාසයේ, දිවේ, මනසේ හටගන්නේ. කයි. එතකොට අවිද්‍යා සහගත පුනර්භවයක් කරා සකස් වෙමින් තියෙන විඥානය මේ ආයතන හයි හටගනිද්දිම ඒක උපකාරී වන්නේ ආහාරයකට. දැන් බලන්න මේ සිඟිත්තට කොච්චර ලස්සනට මේ උත්තරේ එනවද නේ? පස්සාහාර, විඥානාහාර, මනෝ සංචේතන ආහාර. මේවට දැන් බලන්න මව් කුසින් දරුවා උපන්න. මවගෙන් දරුවා යැපෙනවා. ස්පර්ශයෙන් දරුවා යැපෙනවා. විඥාණයෙන් දරුවා යැපෙනවා. දරුවට චේතනා පහළ වෙන්නේ නැද්ද? ඒනුත් යැපෙනවා. මේක තමයි කියනවා ජීවිතේ පළවෙනි කාරණේ. අවුරුදු 7ක සිඟිති රහතන් වහන්සේගේ ඥානෙ කොහොමද? ප්‍රඥාව කොහොමද? අපෙන් කවුරු උතා කියන්න බලන එක අපි කියන්නේ එහෙනම් එකට පස්සේ දෙකනේ කියන්නේ. ඊට වඩා දෙයක් හිතාගන්න මේ ඥානෙට බෑ. උකුණු හිසක් තරම්වත් ඥානෙ නැහැ. එතකොට මේ බලන්න ඒ පිබුදුණු ඥානෙ, අවදි වූ ප්‍රඥාව, වැඩුණු නුවණ, නිකලස් ප්‍රඥාව, විරාගී බුද්ධිය මේ කිරි දරුවා වගේ පිළිමෙන් හිටියේ පුංචි රහතන් වහන්සේ. මේ පිළිතුරට බුදුරජාණන් වහන්සේ සතුටු වුණා. ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන සම්පූර්ණ උත්තරය. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ පුංචි සූපාකයන් වහන්සේගෙන් අහනවා දේනාමකින් එහෙනම් කියන්නේ දෙක කියන්නේ කුමක්ද? ඒක කොයි විදියට වුණාද කියන්නේ අපි දන්නේ. හරි ලස්සන දර්ශනයක් තියෙන්නේ නැති එතන. නේද? ඇයි අවුරුදු 7යි නේ. මෙතන නෑනේ අවුරුදු 7ක කෙනෙක්. අවුරුදු 7යි. ඊ타මත්ම සිඟිති. අපිට අවුරුදු 7ේදී අනේ අනිච්චන් වෙච්ච දෙයක් අපිට මතක නැහැ. එතකොට දේනාමකින් දෙක කියන්නේ කුමක්ද කියලා ඇහුවා. මේ සිඟිති රහතන් වහන්සේ පිළිතුරු දෙනවා. නාමංච රූපංච. නාමයත් රූපයත් යනු දෙක.
අපිට මේකේ ජඹුරක් හොයාගන්න පුළුවන්ද? එච්චරම ජඹුරයි. දැන් බලන්න නාමයත් රූපයත් කියනවා දෙක. ආහාර හතරෙන් පෝෂණය ලැබීම මොකද්ද? එක. සීල සත්වයෝ ආහාරයෙන් පවතින්නේ. ආහාරයෙන් පවතින පුද්ගලයාට වැඩෙන්නේ කුමක්ද? නාමයත් රූපයත්. මොකද්ද නාම කියන්නේ? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. යම්කිසි අරමුණක් ඇති වුනහම මේ අරමුණට නැමී සකස් වෙනවා. ඔය කියන දේවල් විඳීම අරමුණට නැවී සකස් වෙනවා. ඒකට යොමු වෙලා සකස් වෙනවා. හඳුනාගෙන ඉන්න ඒකට යොමු වෙලා සකස් වෙනවා. චේතනා පාල කිරීම ඒකට යොමු වෙලා සකස් වෙනවා. ස්පර්ශය ඒකට යොමු වෙලා මානසිකාර. ඒ ඉදිරිපත් වෙන අරමුණට යොමු වෙන ස්වභාවය තමයි නාම ධර්මයන්ගෙ තිබෙන්නේ. දැන් අපි කිව්වොත් මොන අපිට චෛත්‍යයක් පේනවා. චෛත්‍යක නහලා හිතේ ශ්‍රද්ධාව තියෙන එක්කෙනාට මොකද වෙන්නේ? ඒ ගැන බොහොම සතුටක් ඇති වෙන්නේ නැද්ද? එතකොට විඳීම ඇති වෙන්නේ ඒ අනුව. හඳුනාගෙන ඉල්ල ඇතිවන්නේ ඒ අනුව. සංඥාව ඇතිවන්නේ ඒ අනුව. ස්පර්ශය ඇති වෙන්නේ ඒ අනුව. මානසිකාරය ඇති වෙන්නේ ඒ අනුව. දැන් බලන්න ඒක ඇති වෙන්නේ ඒ ගැන පිටපු කෙනාට නේ. මට මතකයි අපි දවසක් තූපාරාමේ වඳින්න ගියා. ගියපු වෙලාවේ ඔය පිටරටක සුද්ධෝ ටිකක් අරගෙන ආවා ගයිඩ් කෙනෙක්. තැවිල්ලා තූපාරාමේ පෙන්වන්න හදනකොටම එක සුද්ධියක් අර ගයිඩ්ට බැනගෙන ගියා. මේක බලන්නද අපි එකන් ආයුඹ කියලා. ඉතින් මං කල්පනා කළා ඒ වෙලේ එකන් ගියා. බැලුවොත් නෑ පැත්තේ. මේ බලන්න අර මේව වටිනාකම තියෙන්නේ එහෙනම් තෙරුවන් සරණ ගියපු අයට විතරයි. අනිත් අයට ඒක තේරෙන්නේ නෑ. එතකොට බලන්න එයාගේ නාමය, වේදනා, සංඥා, චේතනා ඔක්කොම සකස් වුණේ එයා හිතපු අරමුණට අනුවනේ. එතකොට අපි මේ ශ්‍රද්ධාවෙන් පිළ යනවා ඒ බලාගෙන. එතකොට ඒ සකස් වුණේ අපි හිතපු අරමුණට අනුවයි. නාම ධර්මයන්ගේ ස්වභාවය තියෙනවා. එතකොට මේ නාම ධර්මයයි රූප. රූප කිව්වේ සතර මහා භූතත් තෙයින් හටගත්තු දේ. සතර මහා භූත කිව්වේ පඨවි ආපෝ. පඨවි කිව්වේ ගුරුසු දේවල් නේ. ආපෝ කිව්වේ වැగిරෙන දේවල්. තේජෝ කිව්වේ මොනුසුම් දේවල්. වායු තේරෙනවා නේ. මේ රූප හැදිලා තියෙන රූපස්කන්ධය. එතකොට මේ නාම රූප යම් කිසි කෙනෙක් හොඳින් විග්‍රහ කළා ආහාර හතර වගේ. ආහාර හතර යම් කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත්, එහි ඇල්ම ප්‍රහාණය කළොත් මොකද වෙන්නේ? එයා දුකින් නිදහස් වෙනවා. ඒ වගේමයි කෙනෙක් නාම රූප සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් එයා එකකින් නිදහස් වෙනවා. ඇයි මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර ඒක නුවණින් විමසන්න එපැනේ. සමහර වරද්ද ගන්නවා සිත නාමයයි කාය රූපයයි කියනවා. එහෙම තැනක් බුද්ධ දේශනාවේ මට හම්බුන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒ මතේ හිටියා කියලා නාම රූප තේරුම් ගන්න බෑ. මේ නාම රූප හරි විදියට තෝරාගත්තොත් මේ නාම රූපයන්ගේ විඥානයේ පිහිටන් නැතු යනවා. එතකොට මේ පුද්ගලයා නිදහස් වෙනවා.
දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහරු සංසාරයෙන් එතර වුණේ මේ ආහාර හතර විමසලා. සමහර කෙනෙක් සංසාරයෙන් එතර වුණේ නාම රූප විමසලා. එතකොට දෙකනම් කුමක්ද කියලා අහුවාම ඒ පුංචි රහතන් වහන්සේගේ පිළිතුරෙන් ශාස්ත්‍රුන් වහන්සේ සෑහීමට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සූපාක්‍යයන් වහන්සේගෙන් තීනි නාමකින් තුන කියන්නේ කුමක්ද? දැන් බලන්න මේ දෙන උත්තරවල තියෙන ගැඹුරු බවනේ. දැන් එක කියන්නේ කුමක්ද කියලා අහපු එකේ මොන තරම් විස්තරයක්ද අපි මේ විනාඩි දෙක තුනක් කියන්නේ. නමුත් අපිට මේ බුද්ධ දේශනා බැලුවහම තේරෙනවා මොනතරම් ගැඹුරු දේවල්ද මේ පිළිතුරේ තියෙන්නේ. නාමංච රූපංච ඒක තමයි දෙක. තීනි නාමකින් තුන කියන්නේ කුමක්ද? පුංචි රහතන් වහන්සේ පිළිතුරු දුන්නා. තිස්සෝ වේදනා විඳීම් තුන. තුන කියන්නේ කුමක්ද? විඳීම් තුන කිව්වා. මේ කියන්නේ පිටස්තර දේවල්ද? මේ සක්වල දේවල්ද? අහස පොළවේ දේවල්ද? නැත්තම් තමා ගැනද? තමා ගැන. මේ සම්පූර්ණ ජීවිතේ කොටස් මේ කියන්නේ. මේක තමයි ජීවිතේ හැබෑ කොටස් පිළිබඳ විග්‍රහය. වේදනා තුනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ. වේදනා සය ආකාරයෙන් තුන්වහන්සේ විස්තර කළා. නමුත් මෙතනදී තුන කියන්නේ කුමක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලැබුණේ කොහොමද? වේදනා තුනයි. මොනවද මේ වේදනා? සැප විඳීම. වේදනා කියන්නේ විඳීම. දුක් වේදනා. උපේක්ෂා වේදනා. මේ වේදනාවන් හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. මේ වේදනා 18 ආකාරයකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් ඇහෙනුත් හටගන්නවා. ඇහි ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා වේදනා. කනේ ස්පර්ශයෙන් හටගන්නවා. සැප දුක් උපේක්ෂා වේදනා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නවා. සැප දුක් උපේක්ෂා වේදනා. දිවේ ස්පර්ශයෙන් හටගන්නවා. සැප දුක් උපේක්ෂා වේදනා. කයේ ස්පර්ශයෙන් හටගන්නවා. සැප දුක් උපේක්ෂා වේදනා. මනසේ ස්පර්ශයෙන් හටගන්නවා. සැප දුක් උපේක්ෂා වේදනා. ඒ කියන්නේ සැපක් හටගත්තත් ස්පර්ශයෙන්. දුකක් හටගත්තත් ස්පර්ශයෙන්. උපේක්ෂාවක් හටගත්තත් ස්පර්ශයෙන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා මේ සියලු දුක එක වචනයකින් කියන්න පුළුවන් කිව්වා. මොකද්ද? ස්පර්ශය. එතකොට එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැප විඳීමක් දැනෙද්දී යම් කෙනෙකුට සැප විඳීමක් දැනෙද්දී ඔහු දකිනවා නම් ඒක දුකක් වගේ. දුක් විඳීමක් දැනෙද්දී ඔහු දකිනවා නම් ඒක හුලක් වගේ. උපේක්ෂා වේදනාවක් විඳිද්දී ඔහු දකිනවා නම් ඒක වෙනස් වෙන දෙයක් වගේ. ඔහුගේ ප්‍රඥාව වැඩෙනවා. කුමකටද? ඒ අත්හැරීම පිණිස. සාමාන්‍ය මිනිසයා මේ විඳීමට පුදුම විදියට ඇලී සිටිනවා. තෘෂ්ණාවේ මූලික කාරණය කුමක්ද? විඳීම. වේදනාපච්චය තණ්හා. එතකොට සාමාන්‍ය මිනිසයා මේ ඇලෙන්නේ කුමටද? විඳීම නිසායි. විඳීම හටගන්නේ නැත්නම් කොහොමද ඒකට හිත ඇදිලා යන්නේ? එතකොට මේ හිත ඇදී යන කරුණ විග්‍රහ කරලා දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ විදිහට මේ විඳීම ගැන නුවණින්
කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ විදීම විග්‍රහ කළේ උපමාවකින් කොහොමද? දිය බුබුලක් වගේ කිව්වා. ජලාශයකට ලොකු වැහි බිඳු වැටෙනවා. එතකොට මේ වැහි බිඳු ජලාශයට වැටෙද්දී දිය බුබුලු මේ ජලාශයෙන් මතුවෙන වතුර බුබුලු. මේවට එච්චර ආයුෂ නැහැ. ඒ වැටෙන වෙලාවට ඒක බුබුලක් හට ගන්නවා, ඒක නැති වෙනවා, ඊළඟ එක හට ගන්නවා, ඒක නැති වෙනවා. මේ වගේ කියනවා මේ අපි විඳින සැප දුක් උපේක්ෂා විඳීම් වල ස්වභාවය. අපි සිහියෙන් නැති නිසා අපිට හොයා ගන්නට බෑ. එහෙම දෙයක් වෙනවා දෝ කියලා අපි දන්නේ නැහැ. සැපක් තියෙනකොට අපි මොකද කරන්නේ? ඒ සැප විඳීම අනිත්‍ය වෙලා ගියාම අපි ඒකේ ආස්වාදෙ මෙනෙහි කර කර ඉන්නවා. එහෙම නැද්ද? දුකක් විඳිනකොට මොකද වෙන්නේ? ඒක ගැටුණාම ඒකේ පීඩාව මෙනෙහි කර කර ඉන්නවා. උපේක්ෂාව හොයා ගන්නවත් බෑ. මුලා වෙලා ඉන්නවා. ඉතින් මේක ප්‍රකට වෙන්නේ මොකෙන්ද? සිහියෙන්නේ. බුදුරජාණන් වහන්සේට මේ පුංචි සූපාක රහතන් වහන්සේගේ පිළිතුර ප්‍රමාණවත් වුණා. උන්වහන්සේ සතුටු වුණා පිළිතුරට. ඊට පස්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ආයෙනම් කියන්න බලන්න චත්තාරි නාමකින් සතර කියන්නේ කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ චූටි රහතන් වහන්සේ උත්තර දෙනවා. මොකක්ද? චත්තාරි ආර්ය සත්‍යානි සතර ආර්ය සත්‍යයෝය. ආර්ය සත්‍ය හතර කියනවා. හතර කියන්නේ. එතකොට හතරේම ගොඩක් ධර්මයේ තියෙනවනේ. සතර සතිපට්ඨාන තියෙනවා. සතර ඉරිදිපාද තියෙනවා. සතර සම්‍යක්පදාන තියෙනවා. සතර සංග්‍රහ වස්තු තියෙනවා. සතර අගති තියෙනවා. නේ? නොඑක් දේවල් තියෙන සතරෙන් යුතු. නමුත් මේ පුංචි රහතන් වහන්සේගේ හිතට ආවේ කුමක්ද? චතුරාර්ය සත්‍ය. සතර ආර්ය සත්‍ය. මොකද්ද මේ සතර ආර්ය සත්‍යය? ආර්ය සත්‍ය වෙන්නේ ඇයි? තථා අවිතථා අනඤ්ඤතා. තථා කිව්වේ ඒකේ ඒ විදිහටම වෙනවා. අවිතථා ඒක වෙන ආකාරයකින් වෙන්නේ නැහැ. අනඤ්ඤතා ඒ පණවන්න නැතුව වෙන එකක් පණවන්න බෑ. වෙනත් ස්වභාවයකට හැරෙන්නේ නැහැ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් දුකයි කියලා යම් දෙයක්. මොනවද උන්වහන්සේ වදාළේ දුකයි කියලා? ඉපදීම දුකයි. ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ. ජරාවටපත් වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. රෝග පීඩා වළඳීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණයත් දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් හා වස්තුන් සමග එක්වන්නට සිදුවීම දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමට සිදුවීම දුකයි. බොරුද මේවා? මේ ලෝකේ ඕනෑම જાතියකට මේක දුක නැද්ද? ඕනෑම ආගමක් අදහන කෙනෙකුට, ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට කිසිම කාල දේශ විකල්පයක් නැහැ. මේක පොදු එකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඒ තමන් කැමති ලෙඩ නොවි ඉන්න. නමුත් ලැබෙනවා. තමන් කැමති නාකි නොවි ඉන්න. ලැබෙනවා. තමන් කැමති අප්‍රියයන් එක් වෙන්නේ නැතුව ඉන්න. ලැබෙනවා. තමන් කැමති ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ නැතුව ඉන්න. ලැබෙනවා. ඉතින් මේ කිසිවක් එතකොට මේ දුකින් නිදහස් වෙච්ච තැනක් මේ දුක කියන ආйти. දුකට බුදුරජාණන් වහන්සේ යමක් ඇතුළත් කළාද ඒක ලෝකේ සියලු දිනාට නොවෙනස්ව බලපානවා. ඒකයි ඒක ආර්ය සත්‍ය. ඒ වගේම ආර්ය සත්‍ය කියනවා ආර්යයන් වහන්සේලා අවබෝධ කළ නිසා. එතකොට මේ ලෝකෙ කිසි කෙනෙකුට ඒක වෙනස් කරන්න
බෑ. මේ දුක බැහැර කරලා වෙන දුකක් පනවනවා කියලා කළාට ඒ දුක එක කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උන්වහන්සේගේ දුක පිළිබඳ විග්‍රහය හරියට දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. මේ වගේ යම්පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං. කැමැති යමක් ඇද්ද ඒ නොලැබෙන දුකයි. ප්‍රඥාව අඩුවෙක් කෙනා හිතන්නේ කොහොමද? හරි මට බයිසිකලයක් නැහැ. මං දුකෙන් ඉන්නවා. කවුරු කෙනෙක් කියනවා ආඹට බයිසිකලයක් නැහැ මං අරන් දෙන්නම්. අරන් දුන්න දැන් දුක ඉවරයි නේ එහෙනම්. ඒ මොකද හේතුව බුදුරජාණන් වහන්සේ යමක් කැමති වේද ඒ නොලැබීමේ දුක කියලා විස්තර කරපු විග්‍රහය දන්නේ නැති නිසා. ඒක කොහොමද විග්‍රහ වෙන්නේ? ඉපදීම ස්වභාවයේ කොට ඇති සත්වයා පතනවා. කැමති වෙන මොකද්ද? අහෝ වතමයන්න ජාති ධම්මා අස්සාම. අනේ අපි උපදින්න නම් එපා. නචවතනෝ ජාති ආගච්ඡේ යාති. උපතනම් අපට එන්න එපා. නකෝ පණේතං ඉච්ඡාය පත්තබ්බං. මේක ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට ජරාවත් එහෙමයි. ජරාව උරුම කරගෙන ඉන්න සත්වයෝ රෝග පීඩා උරුම කරගෙන සත්වයෝ හිතනවා අහෝ වතමයන්න ව්‍යාධි ධම්මාස්සම. අනේ අපිට ලෙඩ දුක් හැදෙන්න නම් එපා. පතන්නේ නැද්ද අපි? නචවතනෝ ව්‍යාධි ආගච්ඡේ යාති. අනේ අපිට ලෙඩ නම් එන්න එපා. නකෝ පණේතං ඉච්ඡාය පත්තබ්බං. ඒක ප්‍රාර්ථනාව ලැබෙන්න බෑ. ඒක සිද්ධ වෙනවා. එතකොට බලද්දී ලෝකේ අපිට මේ හොඳට පේනව නේද මේ දුක පිළිබඳ විග්‍රහයේදී? දුකෙන් මිදෙන්න අපි කොච්චර ලෑස්ති වෙවි හිටියා. දුක එන විදිහ හොයා ගන්නවත් බෑ. බලන්න සුනාමිය එනකොට එතන ඉඳන් ජපානයේ රටේ ඉඳලා කිලෝමීටර් මේ 100 ගාණක් ඈත තමයි මුහුදේ භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ. එතකොටම දැනිලා මේගොල්ලෝ සුනාමි අනතුරු ඇඟවීම් නලා පිම්බා. බේරෙන්න පුළුවන් වුණාද? බෑනේ. ඔන්න දැන් හෙල්ලුම් කෑවා පොළව ගොඩ නැගිලි හෙල්ලුම් කෑවා. හෙල්ලුම් කද්දි මේගොල්ලෝ හිතුවේ මොකද මේක සාමාන්‍ය හෙල්ලිල්ලක් කියලා. ඊට පස්සේ ඔන්න ආවා කිලෝමීටර් කීයක් ආවද? 10ක් ඇතුළට ගියා කඩාගෙන බිඳගෙන. සුනාමි රළ වේගය අර බෝයින් ජෙට් යානාවක වේගය කියනවා. පැයට කිලෝමීටර් 800. පැයට කිලෝමීටර් 800ක වේගෙන් වතුර පාරක් එද්දි බේරෙයිද? හැරෙන්නවත් බෑ. ඉතින් සුනාමියෙන් ඉවරුණා නම් ගිත් කමක් නෑ කියන්න පුළුවන්. ඊට පස්සේ මොකද වුනේ? න්‍යෂ්ටික බලාගාර පිපුරුවා. එකක් වෙනකට එකක් වෙනකට එකක්. ඒ හැම තැනම ඉස්මතු වෙන්නේ මොකද්ද? දුක. වළක්වන්න හදනකට ආයෙ වෙන පැත්තකින් එනවා. ඉතින් මේ වගේ අපි කොච්චරනම් සංසාරේ රන්චු පිටින් මෙරිලා ඇද්ද? ඉවරයක් නැහැ නේ බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ තරම් මේක මං හිතන්නේ බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට කරන්න බෑ මේක. අනිත් ඔක්කොම ඇත්ත හංගනවා. ඇත්ත හංගන්නේ ඇයි? ඇත්ත ප්‍රකට නැහැ. ප්‍රකට නැතිදී හංගනවා. දැන් මේ සුනාමිය ආවා. මේ සුනාමිය ආව ගමන් හැමතැනම මිනිස්සු දැන් ඉතින් බලාගෙන ඉන්නවා කන්න බෑ. මිනිසුන්ට මේක අමතක කරවන්න හැමතැනම දැම්ම සංගී සම්දර්ශන. මේ දවස්වල. මිනිස්සු ආයි සින්දු ඇහුවා ඉතින් ආය හරි ඉතින් වැහුණා. ඇත්ත. සාමාන්‍ය මනසට මේ ඇත්ත ගන්න බෑ. ඒකට තියෙන්න ඕනේ ප්‍රඥාවන්ත මනසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙලින් විවෘතව ජීවිතය ගැන කතා කළා. වෙන කවුරුවත් ලෝකේ එහෙම කතා කළා නැහැ. හැමෝම හංගනවා. එහෙම කතා කරන ලෝකේ කාටවත් ශක්තියක් ඇත්තෙත් නැහැ. කාටවත් එහෙම ශක්තියක් තියෙයිද කියලා හිතන්නත් බෑ. දැන් අපි ගත්තොත් අර සිරිමා කියලා ගණිකාවක් මලානේ. මලාට පස්සේ බුදුරජාණන් වහන්සේ පණිවිඩ කැරියා දවස් දෙකක් තියෙන්න ආරෙන්න කිව්වා. තිබ්බා. දවස් 3-4ක් තිබ්බා. දැන් මොකද උනේ මිනිහට?
ඉදි මොනවා දැන් ඕජස් ගලනවා. දැන් ගේන්න කිව්ව හන්දියට. සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන් ද කරනවා තියා. කොච්චර විරෝධයක් එයිද එහෙනන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? ලංසුවට තිබ්බා. කවුද ගන්නේ කියලා ඇහුවා. කාවණු 5000යි කිව්වා. ඈවරයි දෑවරයි. අහලක කෙනෙක් නැහැ. නාය වහන ඉන්නවා සියලු දෙනා. හිතන්න පුළුවන් ද ඒක සාමාන්‍ය මිනිසෙකුට කරනවා තියා. නිකන් කතා කළත් බණි. ඊට පස්සේ බැස්සුව ගාන. ඉච්චර ගන්න නැත්නම් එහෙනම් කාවණු 2000කට. ඊට පස්සේ කාවණු 1000ට බැස්සුවා. ඒත් නෑ. ඉස්සර පොර කෑම බුක් කරන්න. ඒ ගෙදර කාමරේ බුක් කරන්න සල්ලාලේ පොර කෑව. දැන් සල්ලාලයන්ට වෙච්ච දෙයක් නෑ. අහක බලාගෙන යනවා අඳුරන්නේ නෑ වගේ. මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ පෙන්වන්නේ? ඇත්ත. සමහර විට මේ සල්ලාලයන් අතර ඉන්නේ ඇති. ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් අය ඔය අස්සමුල්ලේ ඉඳලා මේ පණිවිඩය ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිමට දැන් කවුරුත් නැහැනේ. එහෙනම් ඉතින් නොමිලේ කිව්වා. කවුරුත් නැහැ. ඔක්කොම නායකට වහගෙන මෝන පූල්ටු කරන් යනවා ඈතින්. කවුරුත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න රූපය. මේක තමයි කිව්වා මේ මෙච්චර දවස් කිව්වේ. කාටවත් පුළුවන් දුක කරන්න. දැන් කාලේ වුණා නම් ඉවරයි. ලෝකයේ විශාල අර්බුදයක් කියයි සමාජයේ. නේද? පත්තරවල වෙනම බණි. වෙනම ටීවී ප්‍රෝග්‍රෑම් එක. දැනලා. ඇත්තට විරුද්ධයි වර්තමාන ලෝකේ. ඒකනේ බුදුරජාන් වහන්සේ කාලේ බලන්නේ. මේ කාලේ අහක බලනවා දෙවිවරුත්. දෙවිවරුවත් බලන්නේ නැහැ මනුස්ස ලෝකේ මේ කාලේ. දන්න එකක් මේ කියන්නේ මම. එතකොට මේ කාලෙ ඉතින් බලන්නේ අමනුස්සයෝ තමයි. එතකොට බලන්න මේ වගේ යුගයක් නෙමෙයි මේ යුගේ. බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ සත්‍ය. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. මොනවාද දුක්ඛ සමුදය? පුනර්භවය ඇති කරන ආස්වාදින් ඇලෙන ඒ තැන සතුටින් පිළිගන්නා යම් තණ්හාවක් ඇද්ද? එයයි. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කවුද මේක හොයාගන්නේ? වෙන කෙනෙකුට හිතන්නවත් බෑ. සිතවිලි මාත්‍රයක්වත් උපදවා ගන්න බෑ. දුකට හේතුව. දුකට හේතුව බුදු කෙනෙක්ම උපදවලා පෙන්නනවා මිසක්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මේ ප්‍රශ්න ඉවරයි කිව්වා. දුක නිරුද්ධ වෙනවා කිව්වා. මොකෙන්ද? ඔය ත්‍රිවිධ තෘෂ්ණාව යම් සිතකින් ප්‍රහාණය වෙයිද? නැති වෙයිද? හිතෙම දුකින් නිදහස් වෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්නවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක ලෝකේ කවුරු හරි කෙනෙක් දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, මිනිසෙක් වේවා යමෙක් සත්‍යයට ප්‍රවේශ විය යුතුද? සත්‍යය සාක්ෂාත් කළ යුතුද? ඔව් කළ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි. එතකොට මේ පුංචි රහතන් වහන්සේගේ පිළිතුර හරියගේ නේ. බුදුරජාණන් වහන්සේ සෑහීමට පත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ ඇහුවා එහෙනම් කියන්න බලන්න පංච නාමකින් පහ කියන්නේ කුමක්ද? එතකොට මේ පුංචි රහතන් වහන්සේ උත්තර දෙනවා. පංච උපාදානස්කන්ධා. දැන් මේ කියන්නේ මේ හිතේ තියෙන දේවල් නේ. බලන්න මේ කොච්චර වැටහීමක් මේ පුංචි හිතට ඇවිල්ලාද? සාමාන්‍ය කෙනෙක්ගේ ඇහුවනම් එම එක එකම කියයි. ඒකෙන් අපි හිතන දේවල් නේ කියන්නේ නේ. හිතන දේවල් කියන්නේ. සාමාන්‍ය ළමයෙන් එවන පහ කියන්නේ මොකද්ද? සෙල්ලම්බට පහක නම් කියයි. මට මේවා දීපන් කියයි. ඊට අමතර දෙයක් හිතාගන්න බෑ මේ පංච උපාදානස්කන්ධය කියන එක. මේ පංච උපාදානස්කන්ධ කියන වචනේ මේ මෑත භාගي පුරුදු කරගන්න හරි අමාරු වුණානේ. ඇයි පංචස්කන්ධ කිව්වේ?
ඒ හිතාගත්තේ මේ ඇස කන නාසය දිවකයට තමයි පංචස්කන්ධය කිව්වා මිසක්කා මේ පංච උපාදානස්කන්ධය කියන එක බේරුම් කරගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ දුකට ඇතුළත් කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂේපයෙන්. ඒ කියන්නේ මේ ඔක්කොම හකුලා කියනවා නම් පංච උපාදානස්කන්ධ තමයි දුක. මොනවද මේ පංච උපාදානස්කන්ධ? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධය. මේවාට කියන්නේ පංච උපාදානස්කන්ධ. උපාදාන කියන්නේ මොකද්ද? යම් කිසි දෙයකට බැඳිලා ග්‍රහණය වෙලා ඉන්නවා නම් ඒකට කියන්නේ උපාදාන. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විස්තර කරනවා. ඒක වික්ෂක් කියව භාග්‍යතුන් වහන්සේ මොකද මේ පංච උපාදානස්කන්ධයට උපාදාන කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා භික්ෂුව රූපය කෙරෙහි, වේදනා කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥාන කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද? එයයි උපාදාන කිව්වා. එතකොට මේ ආස්වාදෙන් ඇලුණු සිතකින් යුක්ත රූපයට බැඳී ඉනවාද? එතකොට මොකක්ද ඒ තියෙන්නේ? රූප උපාදානස්කන්ධය. ආස්වාදයට ඇලුණු සිතින් විඳීමට බැඳී ඉනවාද? වේදනා උපාදානස්කන්ධය. ආස්වාදයට ඇලුණු සිතින් සංඥාවට බැඳී ඉන්නවාද? සංඥා උපාදානස්කන්ධය. ආස්වාදයට ඇලුණු සිතින් සංස්කාර වලට බැඳී ඉන්නවාද? සංස්කාර උපාදානස්කන්ධ. ආස්වාදයට ඇලුණු සිතින් විඥාණයට බැඳී ඉන්නවාද? විඥාන උපාදානස්කන්ධ. මේ උපාදානස්කන්ධ අවබෝධ කළොත් ඒකේනා දුකෙන් නිදහස්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධ ගැන හරියට විග්‍රහ කළා. විස්තර වශයෙන් කියලා තියෙනවා. ඒ උන්වහන්සේට ඕන වුණේ මිනිස්යාට පෙන්වා දෙන්නයි මේ තමන් වැටලා ඉන්න අමාරුවේ තරම මොන වගේ පටලැවිල්ලකද මේ පටලැවි ඉන්නේ කියලා මිනිස්යාට පෙන්වා දෙන්න තමයි උන්වහන්සේ හැම දේශනාවම කළා තියෙන්නේ. උන්වහන්සේ සෑයීමටපත් වුණා මේ පුංචි රහතන් වහන්සේගේ පිළිතුරේ. ඡනාමකින් ඊට පස්සේ ඇහුවා ආයනම් කියන්න 6 කියන්නේ කුමක්ද? එතකොට මේ පුංචි රහතන් වහන්සේ පිළිතුරු දෙනවා. අජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතනයෝය. මොනවද ආධ්‍යාත්මික ආයතන? ආධ්‍යාත්ම කියන්නේ තමායයි සලකන. මොනවද තමායයි සලකන ආයතන 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන 6. එතකොට ඔබට මතකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ ආයතන ගැන හොඳ ලස්සන උපමාවක්. ඒකේ නම යව කලාපී සූත්‍රය. යව කලාපී සූත්‍රය. මොකක්ද උන්වහන්සේ පෙන්වා දුන්නේ? ඔව්. යව මිටි, යව හාල්. යව කියන්නේ මොනවද? හාල් జాතිය. යව මිටි 6ක් මිනිස්සෙක් අරගෙන ඇවිදිලා ඔව් තියලා දැන් ඒකේ යව ටික ගන්න මොකද කරන්නේ? පොල්ලකින් හොඳට තල්ලනවා. හොඳට තල්ලනකොට මේ යව ටික හොඳට චප්ප වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම තැලුම් කද්දි මේ යව මිටි ආයේ පුද්ගලයා තව පොල්ලක් ගෙනල්ලා ආයේ තල්ලනවා හොඳට. ඒ වගේ කියනවා මේ ඇස කන නාසය දිවකය මනස අරගෙන මේ ගත කරන ජීවිතේ හොඳ ගුටි කෑම කියනවා. ගුටි නෙමෙයිද මේ කන්නේ අපි? හොඳට ගුටි කනවා සසරේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ හරයක් නැහැ කියන මේකේ ආරක්ෂාවට පිහිටක් නැහැ කියනවා මේ ආයතන 6. ඒක තියෙන්නේ උන්වහන්සේ විස්තර කරලා යනවා සර්පයන්ට බය වෙලා දුවනවා
ඒ කියනෝනේ භයානක සර්පියෝ 4 දිනක් මිනිස්සයම කනවා. කන්න ලෑස්ති වෙලා ඉන්නවා. කිපිලා මාරාන්තිකව. එතකොට වදකී පන්නනවා. පන්නද්දී මෙයා යනවා ගමකට ආරස්සාවක් හොයාගෙන. ඒ ගමේ ගෙවල් හයක් තියෙනවා. ඒ ගෙවල් වල කවුරුත් නැහැ. වලන් තියනවා වහලා. ඇරලා බැලුවාම හිස් අල්මාරි තියෙනවා. ඇරලා බැලුවාම හිස් මේ ආරක්ෂාවට යන්නේ. අන්තිමට ආරංචි වෙනවා ඔබ ඔතන ඉඳලා හරියන්නේ නැහැ. අර වදකියෝ උඹව පන්නාගෙන එනවා. ඔතනදී උඹව අල්ල ගන්නවා. පනට ආදරෙන් නම් ඕකේ නවතින්න එපා කිව්වා. මොකේද නවතින්න එපා කිව්වේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. මේ ආයතන හයේ නොනවතින්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පවුර බැඳගෙන මෙයා යන්නේ. එතකොට මේ ආයතන හය තමයි කිව්වා 6 වෙනි කාරණා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇහුවා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ කොහොමද කියලා ඇහුවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් කිව්වා. මේවා ඔක්කොම දකින්නවා නම් ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි කියලා දකින්නවා නම් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනවා කිව්වා. හිස් ගෙයින් පැනගන්න ඉපේ. මේක හිස් කියලා තේරෙන්න ඉපේනේ. මම මාගේ ආත්මය කියන දෙයින් හිස් කියලා. නැත්තම් මේ අපි ආරස්සාව හොයන්නේ රැකවරණේ හොයන්නේ පීඨ හොයන්නේ මේ ආයතන හයෙම නේද? මේ ආයතන හයෙමයි හොයන්නේ. එතකොට ඒකනේ දැන් සමහර අපි කියමු ඔන්න අපිට තුවාල වෙනවා. අපිට දැන් මේක පවත්මම ආසා කරගෙන ඉන්න කෙනා ඔන්න අපි මේ ඇහැ අසනීප වෙනවා. ඒක කන අසනීප වෙනවා. කොට අසනීප වෙනවා. එතකොට දොස්තරවරු කියනවා මේක සනීප කරන්න මහන්සි ගන්න කියලා. ඒ සනීප කරන මහන්සි ගන්න සල්ලි ඕනේ. ඔන්න ධනං ඡජේ යෝපන අංග හේතු. මේව ආරක්ෂා කරගන්න මේ ශරීර අවයව ධනෙ වීදම් කරන්නේ නැද්ද? ආදරෙන් එකතු කරන් හිටපු සල්ලි එයා අතාරින්නේ නැද්ද? අතාරිනවා. ඉතින් මොකෙටද මේ අතාරින්නේ? මේ ශරීර අවයව ටික ආරක්ෂා කරන්න. ඒකත් බෑ කරන්න. එතකොට මොකද කරන්නේ යා? එතකොට දොස්තර මහතුරු කියන බෑ බේරන්න බෑ කියනවා. ඇහැ අයින් කරන්න කියනවා. කකුල අයින් කරන්න වෙනවා කියනවා. අත අයින් කරන්න වෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? අංගම් ඡජේ ජීවිතං රක්ඛමානෝ. ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා ඒක අතාරිනවා යා. ඒක වෙන්නේ නැද්ද? බුදුරජාන් වහන්සේ පෙන්නනවා ධනයයි ජීවිතයයි ඔක්කොම අතාරිනවා කියනවා. හරි විදිහට ධර්මයේ දැක්ක කෙනා. ඉතින් ආධ්‍යාත්මික ආයතන හය තමයි උත්තරයට ලැබුණේ. සතුටුනා. සත්ත නාමකින් සත්ත නම් කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ පුංචි රහතන් වහන්සේ උත්තර දෙනවා. සත්ත බොජ්ජංගා. මොකද්ද සතයි කිව්වේ? බොජ්ජංග හත. පුංචි කෙනාගේ හිත නම් සුපිරි. ඇයි? පටලැවිලි මුකුත් නැහැ. කොච්චර නිර්මල ඇද්දනේ? නිකලස් මනස අපිට හිතා ගන්නවත් බෑ. කොච්චර පිරිසිදු ඇද්ද? කොච්චර පැහැදිලි ඇද්ද? සත්නාමකින් සතනම් කුමක්ද? සප්ත බොජ්ජංග බොජ්ජංග හත මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ හත විමුක්තිය පිණිස තමන්ගේ ජීවිතේ සකස් කරනවා. සත්‍ය අවබෝධයේ කරා තමන්ව කැඳවාගෙන යනවා. ප්‍රඥාව පුබුදවා දෙනවා. සති කිව්වේ සිහිය.
සතර සතිපට්ඨානෙ කය ගැන තියෙන සිහිය, විඳීම් ගැන තියෙන සිහිය, සිත ගැන තියෙන සිහිය, මේ පංච උපාදානස්කන්ධ ආයතන ආර්ය සත්‍ය ආදී ගැන තියෙන සිහිය විමුක්තිය කරා තමව ගෙනියනවා. සති, ධම්මවිචය, විදර්ශනා ප්‍රඥාව තමා විමුක්තිය කරා ගෙනියනවා. වීරිය, අකුසල් ප්‍රහාණය කිරීමටත් කුසල් උපදවා ගන්නත් තියෙන වීරිය තමව ගෙනියනවා. ප්‍රීතිය ධර්ම මාර්ගයේ යද්දි හටගන්න ප්‍රීතියගේ දේශනා කරන අමානුෂී රති හෝති. සම්මා ධම්මං විපස්සතු, හරි විදියට ධර්මයේ දකිනවා නම් ඒ ධර්ම ආස්වාදයෙන් ලැබෙන සතුට මේ මිනිස්යන්ට ඉඳින්න බෑ කියනවා. එතකොට ප්‍රීති ආපු ගමන් මොකද වෙන්නේ? බර ඉවරයි. මේ හිතේ තියෙන ලොකු බරක්. මේ හිතේ බර තියෙන්නේ මේ නීවරණත් එක්කයි. නිදිමත බරක් නෙමෙයිද? බර පුරුදු වෙලානේ දැන් අපිට බර නැතුව බෑ. නිදිමත බරක්. කාමේ බරක්, කාමච්ඡන්ද, තරහ බරක්. මේක බරක් කියලා අපිට තේරෙන්නේ. ඇයි අපි දැන් කාලය තිස්සේ බර කරගහගෙන මේ යන්නේ කල්ප ගණන්. මේ බර නැත්තම් ප්‍රීතියක් එනවා. ඒ ප්‍රීතියත් එක්ක මොකද වෙන්නේ? මේ සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා, සිතත් සැහැල්ලු වෙනවා. පස්සද්දි. ඒ සැහැල්ලුව උදව් කරන්නේ මොකින්ටද? චිත්තීකාග්‍රතාවයට, සමාධියට. සමාධිය තුල ප්‍රඥාවෙන් නම් මේ සමාධිය පැවණුනේ. එයා ඒකට ඇලෙන්නේ උපේක්ෂාවටපත් වෙනවා. මේව තමයි කියන අවබෝධයට සකස් වීම. බොජ්ජංග සතුටටපත් වුණා ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟට අහනවා, ඊළඟ කියන්න බලන්න. අට නාමකින් අට කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එතකොට මේ පුංචි රහතන් වහන්සේ උත්තර දෙනවා, ආරියෝ වට්ටංගිකෝ මග්ගෝ. හරිම ආශ්චර්යයි. සාමාන්‍ය මිනිස්යාගේ ලෝකේ අහලකවත් නෑ මේ උත්තර. අහලකවත් නෑ. අට කියන්නේ මොකක්ද? අටපට්ටම් කියයි. ඇයි අටපට්ටම් බලන්නේ? එතකොට හිතයන් මතක හිටින්නේ ඕකනේ නේ. සාමාන්‍ය ලෝකයාගේ මනසට මේවා අහලකටවත් සම්බන්ධ නෑ. මේ හිත දෙකකින් කරපු කතාවක් නෙවෙයි. මේ එවෙලේ ඒ අහන දෙයට ඇත්ත උත්තරේ. අට නාමකින් අට කියන්නේ කුමක්ද කියලා ඇහුවා. ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මාර්ගය වෙන මාර්ගයක් ලෝකේ නෑ. එච්චරයි තියෙන්නේ. ඒකෝ මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. මිනිසයාට අවබෝධයෙන් පිරිසිදු වෙන්න එකම මගක ඇත්තේ, වෙනත් මගක් නැත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේවා ආන්න ලැබීමත් අපේ සමන් යුග පින් කර තිබේ. ඇයි මේවා ආන්නවත් ලෝකේ නෑ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනේ අහන්නවත් නෑ. එතකොට මේවා අහන්න ලැබීමත් අපිට පිනක්. සම්මා දිට්ඨිය කිව්වේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මොකද්ද? චතුරාර්ය සත්‍යයේ අවබෝධය. මේවා නැතන් විට පරිවර්තන වෙනවා. හරි දැක්ම කියලා. එතකොට මිනිස්සයා පැටලෙනවා.
හරි ලේසිනේ පරිවර්තනය කියලා. හරි දැක්ම. තම තමන්ගේ හැම එකක්ම කියලා හරි දැක්ම කියලා නේ. නමුත් දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සම්මාදිට්ඨිය කියලා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. අයි ශ්‍රාවකයාගේ මේ නිවන් මඟට නැත්තම් මේ දුකෙන් නිදහස් වීමට අනතුරින් ගැලවීමට ආරක්ෂාවට රැකවරණයට තියෙන ප්‍රවේශි කුමක්ද? සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියට එනකම්ම යාගේ ජීවිතේ යාටම අර්බුදයක්. අපිට තියෙන්නේ බරපතල ප්‍රශ්න තියෙන්නේ අනුන්ගෙන් නෙමෙයි. තමන්ගෙමයි අර්බුදේ තියෙන්නේ. තමන්මයි තමන්ට අර්බුදේ. ධර්මයේ නොපිහිටි ජීවිතේ. ඊට පස්සේ තමයි අර්බුදේ පැතිරෙන්නේ. අර බලාගාරේ පිපුරුවා වගේ. එතකොට සම්මාදිට්ඨිය තමයි මේ ජීවිතේ ආරක්ෂාවට ඇති ප්‍රවේශය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සම්මා සංකල්පය. උන්වහන්සේට නම් උන්වහන්සේ සම්මා සංකල්පේ රැඳිලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ යම් දවසක අබිනිෂ්ක්‍රමණය කළාද? අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ කාන්ත කාශ්‍යපිට එළියට වඩිනකොටම ආවනේ දෙවි කෙනෙකුගේ වෙස්ෙන් කෙනෙක්. ඇවිල්ලා මොකද්ද කිව්වේ? රාජකුමාරය කොහෙද ඔබ මේ යන්නේ? රාජකුමාරය මාලිගාවෙහි නවතින්න. තව දින 7කින් ඔබ සක්විති රජ වනු ඇත. පිම්බලී පාරමී බලය නැවතුන්නේ. ඊට පස්සේ යම් මොහොතක උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාද? ඒ මොහොත දක්වා පියවර පාසා ඔහු පස්සෙන් ආවා. යම් මොහොතක ශ්‍රමණ ගෞතමයන් කාම සංකල්පයක් සිතයිද මං අල්ල ගන්නම් එතනින්. යම් මොහොතක ශ්‍රමණ ගෞතමයන් ව්‍යාපාද සංකල්පයක් සිතයිද මං එතනින් අල්ල ගන්නම්. යම් මොහොතක ශ්‍රමණ ගෞතමයන් විහිංසා සංකල්පයක් හිතයිද මං එතනින් අල්ල ගන්නම්. ඒ කිව්වේ මිත්‍යා සංකල්පයක් පහළ කරනකම් බලන් හිටියා. අවුරුදු 7ක් සම්බුද්ධත්වයට පෙර මොන තරම් මානසික බලයක්ද නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේව එකතු වුණා. හරිම ලස්සනයි. සම්මා සංකප්ප, සම්මා වාචා, බොරු නොකීම, කේලම් නොකීම, පාරුස වචන නොකීම, හිස් වචන නොකීම. සම්මා කම්මන්ත, සතුන් මරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වර්ධි කාමසේවණෙන් වැළකීම. සම්මා ආජීව, මිත්‍යා ආජීවෙන් වැළකී සිටීම. සම්මා වායාම, සතර සම්‍යක්ප්‍රදාන වීරිය. සම්මා සති, සතර සතිපට්ඨාන. සම්මා සමාධි, ධ්‍යාන 4. මේව තමයි අර හිස් ගෙයින් මිදිලා මේ ගහගෙන යන සැඩ පහරින් ඈතර වෙන්න තියෙන පහුරේ කොටස්. ඒවෙන් තමයි පහුර හදාගන්නේ ඥානවන්ත කෙනා. ශාස්ත්‍රුන් වහන්සේ හරියට පැහැදුනා. ඊට පස්සේ ඇහුවා නව නාම කියන්න බලන්න. නවය කියන්නේ කොහොමද? එතකොට පිළිතුරු දුන්නා නව සත්තා වාසා, සත්වයන්ගේ වාසස්ථානයෝ නවයකි. මේ සත්වයන් අපිට පේන්නේ මේ වාසස්ථාන කියලා පෘථිවියනේ. දැන් මේකේ අපිට පේන සත්වයෝ ආйти මොන ලෝකෙටද? සත්‍ය වාසස්ථාන තියෙනවා. නානත් කාය, නානත් සංඤී කියන්නේ සත්වයන්ගේ එක කොටසක්. කායනුත් වෙනස්. සංඥාවෙනු, සංඥා කියන්නේ අදහස් උදහස් වලින් වෙනස්. මේ අපි දෙවිවරු, සත්තු, මේ ඔක්කොමයිති නානත් කාය, නානත් සංඤී. සමහර ලෝක තියෙනවා නානත් කාය, ඒකත් සංඤී. අදහස් වලින් සමානයි. හැබැයි හැඩරුවෙන් වෙනස්.
බ්‍රහ්ම ලෝක තියෙනවා. සමහර ලෝක තියෙනවා ඒකත් කාය. නානත් සංඤ්ඤා හැඩරුවෙන් සමානයි. නානත් සංඤ්ඤා අදහස් වලින් වෙනස්. තව සත්‍යං වාසය කරන තැනක් තියෙනවා ඒකත් කාය. ඒකත් සංඤී. ශරීරවලින් සමානයි. හැඟීම් වලින් අදහස් වලින් සමානයි. තව සමහර ලෝකයක් තියෙනවා අසංඤී. අදහස් නැහැ. මලා වගේ. සංඥා නැහැ. හැඟීම් නැහැ. නින්ද ගින් වගේ මං හිතන්නේ. එතකොට නේ දැන් වගේද? දැන් අසංඤී නෙමෙයිනේ. අසංඤී කියන්නේ දන්නේ වෙච්ච දෙයක් දන්නේ. ඒ ලෝකේ කල්පයක් හිටියත් වැඩක් නැහැ නේ. කර්මය ඉවර වෙද්දි සංඥාව ආපගම සුත වෙනවා. එතන ඉන්න තියෙන සංඥාවක් නැතු වෙනක. අනේ වැඩක් නැහැ නේ ඒක. එතකොට පහයි නේ. ආකාසානං ඡායතන සත්වයෝ අරූප ලෝක. අනන්ත වූ ආකාශය කියලා සමාධිය වඩලා අරූප සමාධිය. විඥානං ඡායතන සත්වයෝ විඥානං ඡායතනෙ උපදිනවා. ආකින්චඤ්ඤායතනෙ උපදිනවා. සංඥාව ඇත්තෙත් නැති. නේව සංඥානා සංඥායතනෙ උපදිනවා. මේවට මොනවද කියන්නේ? නව සත්‍යවාස මේ පුංචි රහතන් වහන්සේට කොහොමද ඥානෙ? එතකොට මේ පිළිවෙලව යම්කිසි අවබෝධයක් නැතුව මේ පාඩම් කොල්ල කියන එක නෙවෙයි. එහෙනම් මේ සෝපාක රහතන් වහන්සේ මේ ඔක්කොම අත්දැකලා තියෙනවා. අත්දැකපු නැති දෙයක් උත්තරේට දෙන්නේ නැහැ. බුදු කෙනෙක් ඉස්සර රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ සන්තෝෂ වුණා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ආයෙනම් කියන්න. 10 කියන්නේ මොකද්ද? එතකොට සෝපාක මහරහතන් වහන්සේ කියනවා දසහංගේහි සමන්නාගතු අරහති වුච්චති. අංග 10කින් සමන්විත කෙනාට රහතන් වහන්සේ කියනවා. කවුරු ගැනද මේ කිව්වේ? තමන් ගැන. බලන්න කොච්චර ලස්සනද කියලා මේවා. ලෝකෙ වෙන කෙනෙකුට වාසනාව නැහැ. තෙරුවන් සරණ නොගිය ඇත්තන්ට සහ මහමෙවුනාට නාපු ඇත්තන්ටත්. එයි මේ අංග 10න් සමන්විත කෙනාට රහතන් වහන්සේ කියනවා. තමන් ගැන මේ කිව්වේ. එතකොට රහතන් වහන්සේ අංග කීයකින් යුක්තයිද? 10යි. ඔන්න ඉස්සල්ලාම යා සෝවාන් වෙනවා. කෙනෙක් ශ්‍රාවකෙක්. ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් වුණා. ඊට පස්සේ සම්මාදිට්ඨිය පිහිටා තමයි අර ඊතුරු මාර්ගංග වඩන්නේ. ඊතුරු සම්මා වාචා සම්මා සංකප්ප සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකෙන්ම කරන්නේ ප්‍රඥාව වර්ධනය වෙන එක. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවෙන් කරන්නේ සීලේ වර්ධනය කරනවා. සම්මා දිට්ඨියේ පිහිටි සීලය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් කරන්නේ සමාධිය. සම්මා දිට්ඨියේ පිහිටි සමාධිය. එතකොට මේ ඔක්කොම උදව් කරන්නේ කුමකටද? සම්මා දිට්ඨියටයි. වැඩෙන්නේ ඒ තුලින් කුමක්ද? සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන දෙකයි. එතකොට ක්‍රමානුකූලව සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. අරහත්ත්වයටපත් වෙනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පූර්ණත්වයට පත් වීම. එතකොට අංග 8යි නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. අරහත්ත්වයටපත් වෙච්ච ගමන් නිදහස් වෙනවා. මොකෙන්ද? සියලු කෙලෙසුන්ගෙන් දුකින් නිදහස් වෙනවා. නිදහස් වෙච්ච බව දැන ගන්නවා. එතකොට නිදහස් වීම තියෙනවා ළඟ. මොකද්ද? විමුක්ති. නිදහස් වෙච්ච බව දන්නවා. ඒකක් තියෙනවා ළඟ. විමුක්ති ඥාන දර්ශන. මේන් යුතු කෙනා දසහංගේ සමන්නාගතෝ අරහාති උච්චති. අංග 10න් සමන්විත කෙනා රහතන් වහන්සේ කියනවා. ඉතින් මේ පුංචි
රහතන් වහන්සේ දීපු මේ පිළිතුරු පරිපූර්ණ පිළිතුරු ශාස්ත්‍රුන් වහන්සේගේ සිත ආනන්දයටපත් කළා. ශාස්ත්‍රුන් වහන්සේ සතුටු වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූපාකයන් වහන්සේට වදාළ සූපාක ඔබ මේ මොහොතේ සිට උපසම්පදා කෙනෙක්. එතකොට උපසම්පදාව ලබද්දි වයස කීයද? අවුරුදු 7යි. සූපාක රහතන් වහන්සේගේ උපසම්පදාව මොකද්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීම. උපසම්පදාව. මුලින්ම තිබුණේ සරණාගමන උපසම්පදා. මහානකමයි උපසම්පදා දෙකම තියෙන්නේ. ඔව් කුටියෙන් ඉඳගෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියවම මහාන වුණා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වම උපසම්පදත් වුණා. ඒකයි මේක ප්‍රශ්න ව්‍යාකරණයෙන් මේ උපසම්පදාවල් දෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ පමණයි. මේවා ලෝකෙ වෙන කෙනෙකුට දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. ඉතින් මේ සූපාක මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාවින් බිදක් තමයි මේ ප්‍රශ්න වලින් පෙවුනේ. හැබැයි ඒ ස්වල්පේ පවා අති ගම්බීරයි. බලන්න මේ මිනිස්යා තුල තියෙන කුසලතාව ඒක වර්ධනීය අවස්ථාවට ආපුවාම කොච්චර ප්‍රභාස්වරයිද. ඉතින් මේ ප්‍රභාස්වර බව සංසාරි පුරා ඉලක්ක කරගෙන ආපු එකක්. සමහර ඉලක්ක කරගෙන යනවා ළමයිව නෝනලා සසරේ යනවා ඉලක්ක කරගෙන නිකන් 아무තු විදිහට. එතකොට යනවා අනේ මට ඔයාව ආයේ හම්බෙන්න ඕන ආයේ නම් කියලා. යනවා. ඒ ඉලක්ක කරන් යන්නේ කාවද? නෝනලා මහතුරු ළමයිව ඉලක්ක කරගෙන යන්නේ. ඉතින් කෙලවරක් නැහැ විඳවනවා. දැන් මේ පුංචි දරුවා සංසාර ඉලක්ක කරගෙන ඇවිල්ලා තියෙන මොකක්ද? නිවන. නිවන ඉලක්ක කරගෙන ගුටි කකා ගියා. එයා හරි ගමන ගිහින්. ඒ හරි ගමන ගිහින්. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවලින් තියෙනවා මේ හොඳ ප්‍රකාශ. අපේ ඔළුවට යන්නේ නැති එකයි ප්‍රශ්නේ. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අඥාන පුද්ගලයා මුළු ජීවිතේම වැළහීගෙන වැඩ කරනවා. පුත්තා මත්ති අනේ මට ළමයි ඉන්නවනේ. ධනම් මත්ති මට මේව කරන්න තියෙනවනේ. ධනෙ හොයන්න තියෙනවනේ. ඒ වැළහීගෙන වැඩ කරනවා කියන්නේ විහඤ්ඤති. ඒක වෙනුවෙන්ම ඔහේ වැඩ කරනවා. විවේකයක් ගන්නෙ හොයන්නේ නැහැ. අත්තායි අත්තනෝ නත්ති. තමාට තමාවත් නැහැ. කුතෝ පුත්තා තමාට තමාවත් නැති එකේ දරුවෝ කොහෙන්ද? කුතෝ ධනං ධනෙ කොහෙන්ද කියලා අහනවා. හැබැයි මේ පණිවිඩ අල්ලන මිනිස්සුන් ඉන්නවා. ඒ අය අවස්ථාව පොඩ හරි ගන්නවා. අවස්ථාව ටික හරි ගන්නවා. නැත්තම් මේ වැඩ කටයුතු වල උත්පල වෙනකම් අවසානයක් දෙන්නේ නැහැ කවුරුවත්. හොඳට බලන්න හිතලා. උත්පලලා ඇඳේ වැටුනොත් හරි. එතකන් කවුරුවත් දෙන්නේ නැහැ. දැන් ඉතින් ඇතිනේ. හරි දැන් වැඩ කළානේ. දැන් විවේක ගන්න ඔයා. එහෙම එකක් ලෝකේ නෑ. ඊට එහෙම විවේක ගන්න බෑ. මේක පුරුද්දට ගිහින්. පොත්පොළ වෙන්න ඕන විවේක ගන්න. අයි නැගිටින්න බෑ නෙව. එතකොට ඉන්නවා අපූර්වට. එහෙමනේ මේ හැදිලා තියෙන්නේ නේ රටාව. ඉතින් මෙහෙම ලෝකෙක අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න තියෙන අවස්ථාව අත්හරින්න හොඳ නැහැ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මේ පින් රැස් කරගන්න තියෙන අවස්ථාව අත්හරින්න හොඳ නැහැ. අපි මේ හොඳට සිත පහදවා ගන්න ඕනේ.
ඕට අපි කියලා තියෙනවා මේ පින්ටස් කරගෙන ජපානයේ ඉපදෙන්න හිටපු කොච්චරද? ඒ පේනවනේ අර පෙට්ටි පින්තූරේ පෙට්ටින් යස අගේට පේන ওই රටවල් පෙලෙන් වලින් යනවා නේ රස කෑම පෙන්නනවා තැටි වල දාලා ඇඳුම් පෙන්නනවා නිකන් අර අයිස් ගොඩේ සෙල්ලම් කරනවා මේවා දැක්කම හිතෙන අනේ මටත් එහෙ ගිහින් උපදින්නේ නැත්නම් දැක්කනේ වෙන දේවල් ඒ නිසා අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි බලන්න ඕනේ සුවසේ දුකසේ නෙමෙයි සුවසේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් තැනක් සුවසේ ධර්මය අවබෝධ කරන්න දැනට තියෙන ලෝකෙ තැන් මොනවද? චාතු මහරජික, දාවදින්ස, යාම, තුසිත, නිමාණ්ඩති, පරිනිමිත වසවත්ති සහ බඹලෝ. සුවසේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැන්. දැන් මේ තැන් කරා කාට හරි යන්න ලැබුණොත් මෙවන් යුගයක බුද්ධ කාලේ වගේ හිටියේ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ බෝධිනික් මිය ගිය අය උපන්නේ කොහෙද? දෙවියන් අතර දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකලා භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකෙ පිරිනවා කිව්වා. හරියට. හැබැයි යන්න ඕනේ ධර්මය අරගෙන. යන්න බෑනේ පෙලෙන්නේ නැහැ යන්න. ඒවට යන්න තියෙන්නේ පින් බලෙන්. ඒක අපිව කවුරුවත් වෙන බාහිර සත්වයක එක්කන් යනවා නෙවෙයි. ඒක සංකර පින් බලෙන් තියෙන්නේ. සුගති හිත පිටව ගන්න කියන්නේ ඒකයි. සද්ධා හානි කරගන්න නැතුව තියාගන්න ඕනේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. එතකොට බෙදාගත්තු හැන්දෙන් ලැබේ. ඒක තමයි මේකේ තියෙන න්‍යාය. යම් හැන්දකින්ද බෙදුවේ ඒ හැන්ද තමයි ලැබෙන්නේ. ප්‍රණීත අයුරින් නම් කුසල් කළේ ප්‍රණීත අයුරින් විපාක. මධ්‍යම අයුරින් නම් කළේ මධ්‍යම අයුරින් විපාක. හීන අයුරින් නම් කළේ හීන අයුරින් විපාක. ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. අපි ප්‍රණීත කරගත යුත්තේ ප්‍රඥාවෙන්මයි. ඒ නිසා අපි හැමෝටම මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.